දන්නේවත් නැත්නම් නිවනක් ගැන එහෙම නැත්නම් නිවන සාක්ෂාත් කරන්න ඕනි කියලා හිතෙන්නවත් නැත්නම් ඒ සඳහා කැපවීමක් නැත්නම් එයා තුළ කුසල දහම් වැඩෙන්නේ නැහැ. කෙනෙකුට මේ ජීවිතයේදී මේ දුක අවසන් කරන්න උවමනාවක් තියෙනවා නම් එයා තුළ හොඳින් කුසල දහම් වැඩෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා අවස්ථාවකදී එනවා උග්ග කියලා ගෘහපතිවරයෙක්. මොකද නම? උග්ග. භාග්‍යවතුන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ විශාලා මහනුවර කෝටාගාර ශාලාව. විශාලා මහනුවර කිව්වට පස්සේ ඉක්මනට මතක් වෙන දේශනාවක් තියෙනවද? මොකක්ද? රතන සූත්‍රය. දැන් මේ දවස්වල හැමදාම වගේ සජ්ජායනා කර. ඒ කාලේ විශාලා මහනුවරට තමයි ඔය වසංගතයක් තුම්බියක් ඇති වුණේ. හරි භාග්‍යවතුන් වහන්සේ දැන් ඒ වසංගත කාලේ නෙමෙයි තුම්බිය තියෙන කාලේ නෙමෙයි වෙන කාලයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර වැඩ සිටිනවා. කූටාගාර ශාලාව. කූටාගාර ශාලාව කියන්නේ දැන් මේ මහත්තයන් දන්නව ඇති කැණි මඩලක් සහිත වහලක්. රවුන් ගොඩනැගිල්ල. ඒතර කූටේ කියලා කියන්නේ කැණි මඩල වටේ තියෙන සීළු පරාල එකට එකතු වෙන්නේ එක තැනකට. එතකොට එක තැනකට එකතු වෙලා පරාල ඔක්කොම එකට එකතු වෙලා හැදුන වහලක් සහිත ගොඩනැගිල්ලක තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ. කූටාගාර ශාලාව. බුදුරජාණන් වහන්සේ වැඩවින්න වෙලාවේ උග්ග ගෘහපතිවරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. නිකන් එකපාරම අහනව නෙමෙයි ළඟට එනවා වන්දනා කරනවා භාග්‍යවතුන් වහන්සේගෙන් තොරතුරු අහනවා කියලා කියන්නේ අර භාග්‍යවතුන් වහන්සේ සැපසනී සුවසේ ඉන්නවද කියලා අන්න ඒ වගේ අහනවා. ඊට පස්සේ පැත්තකින් වාඩි වෙලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අහන ප්‍රශ්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ සමහරක් අය මේ ජීවිතයේදීම පින්වම් පාන්න හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකක්ද? සමහරක් අය මේ ජීවිතයේදීම පින්වම් නොපාන්න හේතුව ප්‍රත්‍ය මොකක්ද? තේරුණාද ප්‍රශ්නේ? බුදුරජාණන් වහන්සේ නම් ඒ ජීවිතයේදීම පින්වම් පෑවා. නේද? සාරිපුත්ත මහතන් වහන්සේ ජීවිතයේදීම පින්වම් පෑවා. මොගලන් මහතන් වහන්සේ ඒ ජීවිතයෙන් පින්වම් පෑවා. මහා කස්සප මහතන් වහන්සේ ඒ ජීවිතයේදී පිරිනොම් පෑවා. නේද? එතකොට කේමා උප්පලවන්න ඒ රහත් තෙරණින් වහන්සේලාත් ඒ ජීවිතයේදීම පිරිනොම් පෑවා. මහා ප්‍රජාපති ගෞතම විදිහට. එතකොට භික්ෂුන් වහන්සේලා අතරෙත් ඒ ජීවිතයේදී පිරිනොම් පාපෝ අයත් හිටියා. ඒ ජීවිතයේදී පිරිනොම් නොපාපෝ අයත් හිටියා. පැවිදි බවට පත් නොවන ඒත් අරහතටපත් වුණා හිටියද නැද්ද ඒ දවස්වල? කීප දෙනෙක් ඉඳලා තියෙනවා. කීප දෙනෙක්. දැන් මේ පිංගුතු සමහරක් වෙලාට අහලා ඇති බාහ්‍ය දාරුචීරි. අහලා තියෙනවා? බාහ්‍ය දාරුචීරි කියලා කියන්නේ පැවිදි බවට පත් වුණ කෙනෙක් නෙමෙයි. තාපස වෙෂයෙන් හිටියේ. හැබැයි භික්ෂුවක් වෙන්න කලින් එයා අරහතටපත් වුණා. ඊට පස්සේ එළ දෙනෙක් ඇන්නට පස්සේ ඝාතනය වුණා. එතකොට පින්වම් පෑවා. ඒ වගේ තමයි සන්තති ඇමති කියලා කෙනෙක් හිටියා ඒ දවස්වල. කුසල රජුරුවන්ගේ ප්‍රධාන ඇමතිවරයෙක්. යුද්ධයකින් ජයගත්ත නිසා දවස් 7ක් රජකම දුන්නා. එයාට තුටුපඬුරක් විදිහට. දවස් 7ේම එයා සැපසේ හිටියා. එයා ළඟ හිටියා. එයාව බලාගෙන එයාව සතුටු කරන බිරිඳ. එයාට හරි ආදරේ. දවස් 7 අවසානයේ මොකද වෙන්නේ? බිරිඳ මරණයටපත් වුණා. මෙයාට ඒ කාරණේ සංවේගය ඉපදුනා. ආදරෙන් හිටියනේ. ධර්මයේ සිහි වුණා. ධර්මයේම සිහි වුණ එයා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මොකද වුනේ?
ඒ සන්තතිය ඇමති රජ ඇඳුම් පිටින්ම අරහත්ත්වයටපත් වුණා. එහෙමම පිරිනුවන් පෑවා. ඉරුදි සහිතව ඉරුදි බල පාමින් තමයි පිරිනුවන් පෑවේ. හරි. එතකොට මේ ගිහි ගෙදර වාසය කරපු අයත් ඉඳලා තිනවා ඒ දවස්වල පිරිනුවන් පාන. දැන් අපි හිතමු දැන් මාර්ගඵල සමහරක් අය පිරිනුවන් පාලත් නැහැ. පුතත්ජනය ගැන කවර කතාවද? නේද? ඒතර බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ කෙනෙක් මේ ජීවිතයේදී පිරිනුවන් පාන්න හේතුව. ඒ වගේම තමයි කෙනෙක් මේ ජීවිතයේදී පිරිනුවන් නොපාන්න හේතුව මොකක්ද? අපේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත් දැන් මේ පින්වතුන් හිතන්නේ මේ ජීවිතේ පිරිනුවන් පාන එක හොඳයිද? ඈ? එහෙම හිතලා තියෙනවද? ඈ? මේ ජීවිතේම නිවන සාක්ෂාත් කරොත් හොඳයි කියලා හිතලා නැද්ද? ඈ? එහෙම හිතෙන්න තරම් සමහරක් වෙලාවට අපිට සිහිය නැහැ. ඇයි? අපිට තියෙන්නේ ගොඩාක් වැඩනේ. අරුවන්ගේ වැඩ, කුඹුරු වැඩ නේද? සමහරක් වෙලාවට ගෙවල් දොරවල් වැඩ නේද? ඊටත් වඩා අමතරව සමහරක් වෙලාවට අපිට මේ රටේ ලෝකයේ තියෙන දේවල් ගැන කල්පනා කරගෙන ඉන්න බවක් තමයි තියෙන්නේ නේද? හැබැයි නොනැති කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්, පඬිතෙක් කල්පනා කරන දෙයක් තමයි කොහොම හරි මේ ජීවිතෙන් මේක මේ දුක අවසන් කරන්න තියනවා නම් හොඳයි කියලා. අන්න එහෙම ඒ අදහසට පැමිණලා කටයුතු කරපු අය නිසා නේද මේ ලෝකයේ සුන්දර වෙන්නේ. සුන්දර වෙලා තියෙන්නේ. දැන් බලන්න අද දවසේ දැන් මේ පින්වත් හැමදෙනා මේ කැපකිරීම කරේ කා වෙනුවෙන්ද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. දැන් බුදුරජාණන් වහන්සේගේ අදහස, ඒ කියන්නේ බෝසතාණන් වහන්සේගේ අදහස මොකද්ද තිබ්බේ? කොහොම හරි මම මේකෙන් නිදහස් වෙනවා කියලානේ. එහෙමනේ. බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරියා අවුරුදු 29. ඒ අතහැරපු දවසේ ඉඳලා සම්බුද්ධත්වයට පත් වෙනකම් සිතුවිලි ආපස්සට හැරුණේ නැහැ. කොහොම හරි මම මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා හිතුවා. ඒ කොහොම හරි නිදහස් වෙන්න ඕනේ කියන අදහසින් තමයි කටයුතු කරපු නිසා තමයි අවුරුදු 6ක්ම දුෂ්කර ක්‍රියා කරේ. මේ බඩ ඇලුනා කොහෙටද? පිටට. නේද? ඇස් යමුරට ගිහිල්ලා ගියා. ඉතින් කයර දුක් දුන්නට මේකෙන් නිදහස් වෙන්න බෑ කියලා දැනගත්තා, තේරුම් ගත්තා. ඉතින් ඒ අදහස මම කොහොම හරි මේ ජීවිතේම මේ නිදහස් වෙන්න ඕනේ කියන අදහසින් විවිධාකාර දේවල් හොයමින් වාසය කරපු බෝසතාණන් වහන්සේට අවසානයේ මාර්ගය දැනගන්න ලැබුණා. නේද? මාර්ගය තුල මනාකොට හික්මිලා බෝසතාණන් වහන්සේට පුළුවන් වුණා මේ ලෝකයේ සත්‍ය දැනගෙන සිතේ තියෙන කෙලෙස් පැහැර කරලා ඒ උතුම් අරහත්ත්වයට පත් වෙන්න මේ ජීවිතේදීම පින්වන් පාන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ලෝකයට ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කරද්දී ඒක ශ්‍රවණය කරපු බොහෝ පිරිසකට උමනාව ඇති වුණා මේ දුක අවසන් කරන්න ඕනි. මේක මේ ජීවිතේදීම කරන්න පුළුවන්. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ මේ වෙනුවෙන්. ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ මේ වෙනුවෙන්. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ මේ වෙනුවෙන්. නැත්තම් තෙරුවන් සරණ ගියා කියලා 아무තු පොහොසත් බවක් ලැබිලා තියෙනවද? ලැබිලා තියෙනවද? එහෙම 아무තු පොහොසත් බවක් එහෙම ලැබිලා නැහැ. හැබැයි පොහොසත් බව ලැබිලා තියෙනවා අභ්‍යන්තරේ නේද? හැබැයි සැබෑ ලෙස සරණ ගියොත් සැබෑ ලෙස සරණ යනවා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. එයා කල්පනා කරනවා කොහොම හරි මම මේ දුක අවසන් කරනවා කියලා. එයා තුළ හොඳින් කුසල් දහම් වැඩෙනවා. ඒක ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා. එහෙම නැත්නම් එයා නිකන් අර දියාරුවට අරගත්ත සිතුවිල්ල. එහෙම නැත්නම් ඔහේ දන්නේවත් නැත්නම් නිවනක් ගැන එහෙම නැත්නම් නිවන සාක්ෂාත් කරන්න ඕනි කියලා හිතෙන්නේවත් නැත්නම් ඒ සඳහා කැපවීමක් නැත්නම් එයා තුළ කුසල දහම් වැඩෙන්නේ නැහැ. ඒ උග්ග ගෘහපතිවරයා අහන්නේ මේ ජීවිතයේදී පිරිනුවන් පාන්න හේතුවක් මේ ජීවිතේ පිරිනුවන් නොපාන්න හේතුව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කාරණේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට ගෘහපතිව මෙහෙම දෙයක් තියෙනවා තමයි ඇහෙන් දැනගන්නා වූ රූප තියෙනවා. මොනවද? ඇහෙන් දැනගන්නා වූ රූප.
කියන්නේ සාන්ති ගෘහපති චක්කු විඤ්ඤේයේසු රූපේ. ඇහෙන් දැන ගන්නා වූ රූප තියෙනවා. මොනවද ඒ රූප? ඉත්තකාන්ත මනාප ප්‍රිය රූප කාමෝප සංහිත රජනීයන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ හිත සතුට කරන, කැමැත්ත ඇත කරන, මනාපේ ලබා දෙන. ඒ වගේම තමයි කාමයට බර ඇලීම ඇති කරලා දෙන. මේ වගේ රූප තියෙනවා. දැන් අපිට මේ හැට පේන රූප. දැන් මලක් ගත්තොත් ඒ වගේනේ. එහෙමනේ. ඒ කියන්නේ කැමැත්ත ඇති කරලා දෙනවා, හිත සතුටු කරනවා නේද? මනාපය ඇති කරලා දෙනවා නේද? හිත ඇලෙනවා නේද? සතුටු කරනවා. ප්‍රබෝධයටපත් කරනවා නේද? ලස්සන දෙයක් දැක්කාමනේ. ඉතින් මල විතරක් නෙමෙයි, තමන්ගේ දරුවා දැක්කත් නේද? ගෙදර තියෙන බඩු මුට්ටු දැක්කත් නේද? සමහරක් අය ගොවිතැන් කරන කෙනෙක් ඉන්නවා නම් එයා උදේ හවස කුඹුර යනවා නේද? උදේම දකින්නවා මල් පිපිලා තියෙනවා, එහෙම අලුත් දළු ඇති දාලා තියෙනවා නේ. නේ. මෙහෙනම් ඉතින් කෙසෙල් හදන නිසා ඒ කට්ටිය දකින්න ලැබෙනවා, කෙහෙල් කැන් වැටෙනවා නේද? ඒවා එයාගේ හිත සතුටු කරන රූප. රූප විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශබ්දත් තියෙනවා, සිත සතුටු කරන, කැමැත්ත ඇති කරන, ප්‍රිය උපදවන, මනාපය ඇති කරන නේද? ඇලීම ඇති කරන ශබ්ද තියෙනවද නැද්ද? තියෙනවනේ. ගායකයන්ගේ ශබ්ද නේද? ඒ විතරක් නෙමෙයි, වාදන භාණ්ඩවල තමන්ගේම දරුවන්ගේ, තමන්ගේම ඥාතීන්ගේ නේද? දැන් සමහර කර කුරුල්ලෝ කෑ ගහනවා නේද? එහෙම දෙයක් තියෙනවද නැද්ද මේ ජීවිතය තුළ? තියෙනවා. තමන්ගේ ಗುಣ කියනවා නේද? හිත සතුටු කරනවා. ශබ්ද විතරක් නෙමෙයි, ගන්ධයක් තියෙනවා. එහෙම තියෙනවද නැද්ද? හිත සතුටු කරන, ප්‍රිය උපදවන, කැමැත්ත ඇති කරන ශබ්ද මේ ගන්ධයන් තියෙනවද? තියෙනවා නේ. දැන් එතකොට ඒකයි අපි අර සමන් පිච්ච මල් සුවඳ කියනෝනේ, රෝස මල් සුවඳ නේද? ඒවට කැමති. කැම සුවඳක් නැද්ද? කැමැත්තක් ඇති වෙන්නේ නැද්ද? තියෙනවනේ. බඩගින්න තියෙන කෙනෙකුට කැම සුවඳ දැනුන ගමන් හරි කැමති නේ. බඩගින්න නැතත් හොඳ සුවඳක් තියෙනවා නම් නැති බඩගින්න ප්‍රති. අර හිතේ සතුට කරනවා නේද? එහෙම දේවල් ගන්ධෙත් තියෙනවා, රසෙත් තියෙනවානේ. හිත සතුට කරන, කැමැත්ත ඇති කරන, ඇලීම ඇති කරන රසයන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, පහස තියෙනවා. කවුරු හරි ආදරෙන් අත ගන්නවා නේද? එහෙම නැත්නම් හස්න වෙලාවක සීත සුළඟක් හමාගෙන යනවා නම් නේද? බිම ඉඳ ගන්නවට වඩා පුළුන් කොට එක වගේ ඉඳ ගන්න පුළුවන් නම්, හොඳ සෝපා හැමින් තියෙනවා නම් ඉඳ ගන්නවනේ. ඒවෙන් හිත සතුට වෙන්නේ නැද්ද? ඈ? හිත සතුට කරනවා, කැමැත්ත ඇති කරලා දෙනවනේ. මනාපය ඇති කරලා දෙනවා, ඇලීම ඇති කරලා දෙනවා. එහෙම පහස තියෙනවා. ඒ වගේම මනසට සිතෙන අරමුණුත් තියෙනවා. හිත සතුටු කරන, කැමැත්ත ඇති කරලා දෙනවා, මනාපය ඇති කරලා දෙනවා නේද? ඒ කියන්නේ දැන් තමන් ඇස්පියාගෙන දැන් තමන් අකමැති අය සිහි කරන්න පුළුවන්, කැමැති අය සිහි කරන්න පුළුවන් නේ. අකමැති අය සිහි කරනකොට හිත සතුටු වෙනවද? සිහි වෙනකොට නෑ. කැමැති අය මතක් වෙනකොට මේ හිත සතුට කරනවා නේද? මනාපය ඇති කරලා, ඇලීම ඇති කරනවා, ආය හිතනවා නේ. ඒ වගේම තමයි පුද්ගලිය විතර නෙමෙයි හිතන්නේ. මුදල් ගැන හිතනකොට, තමන්ට ලැබුණ ලාභ ගැන හිතනකොට නේ, සිදුවන සුන්දර මොන හරි දෙයක් මතක් වෙනකොට නේ, හිත සතුට කරනවා, කැමැත්ත ඇති කරලා දෙනවා නේද? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස, කන, නාසය, දිව, කය, මනස මුල් වෙලා. එතකොට ආන්නේ දැනගන්නා වූ දේවල් තියෙනවා, සිත සතුටු කරන, කැමැත්ත උපදවලා දෙන, මනාපය ඇති කරලා දෙන, ඇලීම ඇති කරලා දෙන, කාමයට බර. මෙහෙම දේවල් තියෙදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මෙහෙම දෙයක්. අන්න ඒවා සතුටින් පිළිගන්නකොට මොකද්ද කියන්නේ? අභිනන්දති කියන. ඒ කියන්නේ ඒක හරි සතුටින් පිළිගන්නවා. හරි ලස්සනයිනේ. හරි හැඩයිනේ නේද? කියලා නේ. දැන් සාමාන්‍ය අපේ ජීවිතය තුළ එහෙම තියෙනවද නැද්ද? හරි ලස්සන මලක්, හරි ලස්සන කටහඬක්, හරි ලස්සන ගයක්, හරි එහෙම මොකක් හරි කියලා අපි අර එකපාරම අපේ හිත සතුට කරනවා නේ. අන්න එතකොට අභිනන්දති, බොහෝ සෙයින් සතුට කරනවා. එතකොට ඊළඟට මොකද්ද කියන්නේ? කරන්නේ අභිවදති, ඒකේ ಗುಣ කියනවා, කතා කරනවා. ඒ කියන්නේ
සතුටු වෙනකොට ಗುಣ කියනකොට සිත බැස ගන්නවා එහි. මොකද වෙන්නේ? ඒකට තදින් සිත බැස ගන්නවා. සමහරක් වෙලාවට එහෙම සතුටු වෙනදී ඊට පස්සේ ඒකේ ಗುಣ කියන පටන් ගන්නතර පස්සේ ඒකම ඕනි වෙනවා වෙලාවට නේ. ජීවිතය තුළ එහෙම නැත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිත බැස ගන්නවා කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙම සිත බැසගත්තට පස්සේ සිදුවෙන දේ තමයි මොකද්ද? අන්න ඒ රූපේ හරි, ඒ ශබ්දේ හරි, ඒ ගන්ධේ හරි, ඒ රසය හරි, ඒ පහස හරි, ඒ අරමුණ හරි තේරෙනවද? ඒක මූලික කරගත්ත බැඳී ගිය විඥානයක් ඇති වෙනවා කියලා දේශනා කරනවා. මොකද්ද? බැඳිලා ගිය විඥානයක්. දැන් මේ ජීවිතයේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. එකක් කය, අනිත් එක විඥාන. විඥානයේ සහිත කය තමයි මේ තියෙන්නේ. නේද? ඒ නිසා තමයි මේ බලන්නේ, අහන්නේ, ආග්‍රහණය කරන්නේ, යන්නේ, ඉන්නේ, කතා බහ කරන්නේ. විඥානයේ මේ ශරීරයෙන් චුත වුණාට පස්සේ අපි කියනවා යා මැරිලා කියලා. විඥානයේ සහිත කය තියෙනවා. තේරෙනවනේ? දැනීම සහිත කය. එතකොට මේ දැනීම මෙතන චුතුනොත් තමයි මරුණා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දැනීම, මේ විඥානය කියන එක. දැන් ඉපදෙනවා කියලා කියන්නේ මොකද්ද? අර මව් කුසේ හැදෙන කලලයට අර විඥානේ බැසගත්තා කියන එක. තේරෙනවනේ? එතකොට අන්නේ විඥානය, ඒ දැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාදාන සහිත වෙනවා කියලා. ඒ කියන්නේ බැඳීම් සහිත වෙනවා කියලා, ග්‍රහණයේ සහිත වෙනවා කියලා දේශනා කරනවා. මොකද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලට. මම දැන් ওই ජීවිතය තුළ ඕවා තමයි තියෙන්නේ අපේ ජීවිතය තුළ. අපිට දාලා යන්න බැරි දේවල් තියෙනවද නැද්ද? දැන් මාතර තියෙනවද නැත්නම් දාලා යන්න බැරිව? තියෙන? නැත්? කල්පනා කරු. ඈ? යම්මලක් නැද්ද එහෙම? දැන් මොකද වෙලා තියෙන්නේ? අර බැඳිලා ගිය විඥානයක් දැන් තියෙනවා. මේ දාලා යන්න බෑ කියලා කියන අකමැති දේවල්ද කැමැති දේවල්ද? ඈ? කැමැති දේවල් නේද? කැමැති දේවල්. දැන් ඒ කියන්නේ මොකද? දැන් අර ශරීරයේ තියෙන මොකද්ද විඥාන සහිත කය. ඒ විඥානේ බැඳිච්ච දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් බැඳීමක් වෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් උපාදානයක් වෙලා තියෙනවා නම් යමකට පොඩියට හරි චූටියට හරි සියුම්ම හරි උපාදාන වෙලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මේ ජීවිතේ පිරිනොම් පාන්නේ නැහැ කියලා දේශනා කරනවා. සමහරක් අය ඉන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ ඔක්කොම අතහැරලා දාලා කැලේට ගිහලා භාවනා කරනවා. හැබැයි අර Taman තුල උපදින සමාධියටත් බැඳිලා යනවා. ඒක මනසට සිතන අරමුණන්නේ නේද? එහෙම බැඳුනත් එයා මේ ජීවිතේ පිරිනොම් පාන්නේ නැහැ. ඒකත් ප්‍රිය දෙයක්. සමාධිමත් සිතක් ඇති කරගත්ත කෙනාටත් ඒක ප්‍රිය දෙයක්. හිත සතුටු කරන දෙයක්, කැමැත්ත ඇති කරන දෙයක්. තේරෙනවනේ? හැබැයි මෙහෙමයි. අර අනිත් අය ඔක්කොම දැන් කාමයේ කියන ඒවා. ඒ කියන්නේ ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේවායින් අයින් වෙලා සමාධියකින් සතුට වෙන්න එක හොඳයි. එයාට ඉක්මනට පුළුවන් ඒක අයින් කරගන්න. ධර්මයේ හොඳින් සිහි කරනකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට මේ බැඳී ගිය විඥානයක් තියෙනවා. බැඳී ගිය විඥානය. දැන් ලේසියට මතක තියාගන්නකො බැඳී ගිය හිතක් තියෙනවා නම් කියලා. දැන් සිත කියලා කියන්නේ විඥාන කියන්නේ දෙකක්. තේරෙන විදිහට දැන් අපිට දැන් ඔය හිතෙන මේ ගොඩාක් දේවල් අපිට තියෙනවානේ. දැන් ඒ කියන්නේ හිතෙන, කතා බහ කරන, ඒ සඳහා අවධානය යොමු කරගෙන ඉන්නනේ. එකක් මොකක් හරි තියෙනව නේද මේ කයි? තියෙනවද නැද්ද? මම කියලා හිතයි. අන්න ඒකට කියන්නේ මොකද්ද? විඥානය කියලා. අන්නේ විඥානේ බැඳිලා ගිහිල්ලා තියෙනවා නම්, බැඳිලා ගිහිල්ලා තියෙන විඥානය මේ ජීවිත සහිත පුද්ගලයා මේ ජීවිතයෙන් පිරිනොම් පාන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඊළඟ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඒක තමයි මොකද්ද හේතුව මේ ජීවිතයෙන් පිරිනොම් නොපාන්න. දැන් එතකොට මේ පින්වතුන් තේරුණා ඇති බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා නේ? ඒ රහතන් වහන්සේලා කියන්නේ කවුද කියලා තේරුණා ඇති. කොහොමද? කිසි දෙයකට බැඳිලා ගියේ නැති විඥානයක් පවත්වන උත්තමයන් වහන්සේලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය කෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ ඇහෙන් දැනගන්නා රූප, කනෙන් දැනගන්නා ශබ්ද, නාසයෙන් දැනගන්නා ගන්ධය, දිවෙන් දැනගන්නා රසය, කයෙන් දැනගන්නා පහස, මනසට සිතෙන අරමුණ. පිය විදිහට මිහිරි විදිහට තිබ්බත්, පිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් තිබ්බත්, කැමැත්ත ඇති කරන, හිත සතුටු කරන, ලස්සන, දැන් අපි එක එක දේවල් වචන වලින් කියන්නේ නේ. එහෙමනේ. කෑමක් ගත්තත්, බීමක් ගත්තත්, මලක් ගත්තත්, පුද්ගලයෙක් ගත්තත් දැන් ලස්සන සැරසලා ඉන්නවනේ අපි කියනවනේ එකපාරම හරි ලස්සනයි, හරි හැඩයි නේද? ඒ කය නම් ගඳයි ඇත්තන හැබැයි සෙන්ට් එකක් ගහලා ඔය හරි අඳ සුවඳයි කියලා නේ කියනවනේ. ඉතින් එතකොට මේ විදිහට මේ අර තියෙන අරමුණු බාහිරින් ලැබෙන දේවල් ඒවා එයා සතුටින් පිළිගන්නේ නැහැ. හිතේ සමාධියක් ඉපදුනත් ඒක සතුටින් පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඇහෙන් දැනගන්න, කනින් දැනගන්න, නායෙන් දැනගන්න, දිවෙන් දැනගන්න, කයින් දැනගන්න, මනසින් දැනගන්නා දේවල් ඇද්ද මිහිරි විදිහට තියෙන, පිය විදිහට තියෙන මෙන්න මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවා එයා සතුටින් පිළිගන්නේ නැහැ. ಗುಣ කියන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසාම සිත බැසගන්නේ නැහැ කියලා. හැබැයි මේක සතුටින් නොපිළිගන්න, ಗುಣ නොකියන්න එයා කලින්ම ඒ දේවල් ගැන දැනගෙන ඉන්නවා. කොහොමද? මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ හැම දෙයක්ම දුකටයි අයිති. මේ හැම දෙයක්ම වෙනසිලා යනවා. මේ කිසිවක් මගේ වශයෙන් පවත්වන්න බෑ. මේ කිසි දෙයක මම කියලා මගේ කියලා දෙයක් නැහැ. කියලා දැනගෙන ඉන්නකොට මොකද වෙන්නේ? සතුටු වෙන්නේ නැහැ. ಗುಣ කියන්නේ නැහැ. දැන් සාමාන්‍ය ජීවිතය ගැන කල්පනා කරලා බලන්න. තමන් ಗುಣ කියන්නේ තමන්ගේ දේවල් ගැන නේද? අනුන්ගේ දේවල් ගැන කියන මොහොගෝ. ගොඩක් වෙලාවට නෑ නේ. ඒකයි මේ කියන්නේ. දැන් එතකොට දැන් තමාගේ කියන හැඟීම තියෙනකොට, තමාගේ කියලා දෘෂ්ටියක් තියෙනකොට අන්න සතුටින් පිළිගන්නවා ಗುಣ කියනවා. මොකද වෙන්නේ? සිත බැස ගන්නවා. එහෙම නැති වුණාට පස්සේ ලෝකයේ යථාර්ථය තමයි හැම දෙයකම වෙනසීම. වෙනසෙන දේ තුළ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කිසිවක් නෑ. ඒ විදිහටම දන්නා කෙනා සතුටින් පිළිගන්නේ නැහැ කිසිවක්. ಗುಣ කියන්නේත් නැහැ කිසිවක. ඒ නිසාම සිත බැසගන්නේ නැහැ. සිත නොබැස ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාදානයක් නැති විඥානයක් tie. බැඳිලා ගිහිල්ලා නැහැ කිසිවකට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසිවකට බැඳිලා නැත්තම්, බැඳී ගිය විඥානයක් නැත්තම් එයා මේ ජීවිතේදීම පිරිනුවම් පානවා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ පින්වතුන් කල්පනා කරන්න අපිට පින්වන් පාන බැරි වුණ නිසා තමයි මේ ප්‍රශ්නේ, මේ වෛරස, මේ ආසාදන, මේ ලෙඩ, මේ වයසට යෑම, මේ මරණ, මේ හැම ප්‍රශ්නයක්ම අද දවසේ අපි දුක් විඳිනවා නේද? කායිකවත් මානසිකවත් නේද? හැබැයි මරණයට පස්සේ නම් අපි කියනවා නිවන් සැප ලැබේවා කියලා. දැන් ওই මරණ කී දිනකට අපි කියලා ඇද්ද නිවන් සැප ලැබේවා කියලා නේ? එහෙමනේ. සමහරක් වෙලාවට ආපු සසරේ ඔය මරණ බොහෝ දෙනෙකුට ආයයි කියන්නේ නැති නිවන් සැප ලැබේවා කියලා. තාමත් ඒක කියන. හැබැයි මෙහෙමයි. Taman තනියෙන් කල්පනා කරන්න ඕනේ. මම කවද්ද මේ නිවන් සුවය ලබන්නේ කියලා. අපි කල්පනා කරන්න උත්සාහයක් දරන්න ඕනේ. එහෙම නැත්නම් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේ ජීවිතයේදී මට මේ නිවන සාක්ෂාත් කරගන්න තියෙනවා නම් හොඳයි කියලා. මේ විඳින්න තියෙන දුක අඳුනගෙන. දැන් මේ පින්වතුන් දන්නවා ඇති. ධර්මය අහලා තියෙනවනේ. මිනිස්යාගේ මරණයටපත් වෙන අයගේ වැඩිම පිරිසක් කොහෙද උපදින්නේ? අය මිනිස්සු වෙලාද? දෙවියෝ වෙලාද? නෑ, මේ මහ පොළොව හා සමාන ප්‍රමාණයක උපදින්නේ කොහෙද? නිරයි, තිරිසන් අපායවල. එහෙම නැත්නම් പ്രേත ලෝකවල. වැඩි පිරිසක් උපදින්නේ නිරයි. දැන් එහෙම අනතුරක් තියෙනවා නම් අපි ගැලවෙන්න නම් අපි මොකද කරන්න ඕන? ආයි දෙවියන් අතර ගියත් ආයෙ එනවා. ආයෙ ඇදලා දානවා නිරයට. මොකද ඒකට හේතුව මේ සත්වයා තුල නිරන්තරයෙන්ම උපදින්නේ වැඩෙන්නේ කුසලයේ නෙමෙයි.
අර මිත්‍යා දෘෂ්ටියත් එක්ක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මම මාගේ කියන දෘෂ්ටියත් එක්ක එයාට රැක ගන්න ගොඩක් දේවල් තියෙනවා. රකින්න යනකොට මොකද වෙන්නේ? පව් කරනවා. වැරදි දෘෂ්ටියක් තියෙනකොට එයා මොකද කරන්නේ? එයා නිරන්තරයෙන්ම ගැටෙන සිතින් සහ ඇලෙන සිතින් ඉන්නවා. ගැටීමත් ඇලීමක් කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඇලීමෙන් ලෝභය, ගැටීමෙන් තරහ. ලෝභයෙන් කරන්නේ පව් කරන එක. තරහෙන් කරන්නේ පව් කරන එක. ඉතින් ආපු සසරේ බොහෝ දුක් විඳලා තියෙන මහ පොළොවටත් වඩා නැවතත් ආයේ මේ දුක් විඳින්න වෙනවා නම් සිදු වෙන්නේ අන්න අර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලාද මේ ජීවිතයෙන් පිරිනුවන් පාන්න ඕනේ කියන ඒ අදහසින් කටයුතු නොකරනකොට තමයි ඒ දුකට ආයේ වැටෙන්නේ. සමහරක් වෙලාවට මේ පින්වතුන්ට මේක අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හිතන්නේ නැති වෙන්න පුළුවන්. මේ ඒ වුණත් අපි අමාරුම දෙයකට එන්න ඕනේ මේ මනුස්ස ජීවිතේ. මොකද්ද? හැමදාම ඉතින් ගොවිතැන් කරන්න පුළුවන් නේ, රස්සා කරන්න පුළුවන්, ළමයිට පාඩම් කරන්න පුළුවන් නේද? ගේක දේවල් කරන්න පුළුවන්. හැබැයි ඔව් ඔක්කොම මේ తాවකාලික ජීවිතයට පමණක් සීමා වෙච්ච දේවල් නේද? මරණයට පස්සේ මේ ඔක්කොම ඉවරයි නේද? හැබැයි මේ ජීවිතය තුළ අපි අමාරුම දෙයකට ආවොත් අමාරු වුණත් කරන්න පුළුවන් දෙයකට. ඒ තමයි මොකද්ද? මේ දුක අවසන් කරනවා. මේ නිවනටපත් වෙනවා නේද? කියන ඒ තැනට ඇවිල්ලා තමන් ඒ වෙනුවෙන්ම කැප වෙලා කුසල් දහම් වඩනවා නම් එයාට තිබ්බ සියලු ප්‍රශ්නවලට විසඳුම එතනම තියෙනවා. නිරේ උපදින්නේ නැහැ. එයා නිරේ නිදහස් වෙනවා. තිරිසන් ලෝකෙ උපදින්නේ නැහැ. പ്രേත ලෝකෙ උපදින්නේ නැහැ. සතර අපායෙ උපදින්නේ නැහැ. දැන් මේ ජීවිතේ බලන්න හැම වෙලේම ජරාවටපත් වෙන කයක්. ලෙඩ උපදින කයක්. නේද? රෙදීන් ඇති වෙන කයක්. බඩගින්න පිපාසය ඇති වෙන කයක්. නේද? දාඩිය දාන නේද? එක විදිහකට ඉන්න පුළුවන් ඉඳගෙන. එහෙම පුළුවන් කයක් නෙමෙයි තියෙන්නේ. ජීවිතයක් නෙමෙයි තියෙන්නේ. නේද? අම්මලා දරුවෝ වදලා දුක් විඳිනවා නේද? එහෙමද නැද්ද? ඒකල හදන්න මහන්සි වෙන දුක් විඳිනවා. එහෙමද නැද්ද? එහෙම ජීවිතයක් තියෙනවා. වද වේදනාවක් විඳින්න ආපු ඉරගයක් වගේ තමයි සසර. දිවි ලෝකේ යන් සහනයක් තිබ්බත් ඒ සහන ඉක්මනටම අවසන් වෙලා යනවා. ඒ නිසා බුද්ධිමත් මිනිසෙක් විදිහට බුද්ධ ශාසනයක් ලැබුණ කාලයක කළ යුතු හොඳම දේ තමයි පින්වන් පාන්න පුළුවන් කියලා අහනවා නම් අහන්න ලැබෙනවා නම් එයා මේ ජීවිතයේදී මේ සඳහා මහන්සි ගැනීම. අන්න එතකොට එයාට ඉතුරු වුණොත් ඊළඟ ජීවිතේ කරගන්න පුළුවන්. හැබැයි මේ ජීවිතේ මහන්සි ගත්තේ නැත්නම් එයා ශ්‍රාවකෙක් බවට පත් වෙයිද? නැහැ. එයා ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට මේ ජීවිතේ මහන්සි ගන්න නැති කෙනා පරලෝ මහන්සි ගන්නෙත් නැහැ. මේ ජීවිතේ මහන්සි ගන්න කෙනා ඉතුරු වුණොත් පරලෝ මහන්සි ගන්නවා. මහන්සි ගන්න දෙයක් නැහැ අතට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවන අරමුණු කරලා කටයුතු කරන කෙනා මැරෙන්න කලින් සෝතාපන්න වෙනවා කියලා දේශනා කරනවා. අදුම ගන්න. ඒ නිසා මේ පින්වත් හැමදෙනා අදිෂ්ඨාන සීලී බවක් ඇති කරගන්න මේ විදිහට. ඒ තමයි මමත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරපු කාලයක ඉපදෙලා ඉන්නේ. දැන් මම මේ ලෝකේ උතුම්ම දේ අහනවා. කෙනෙකුට ලබන්න පුළුවන් හොඳම දේ මං අහනවා. ඒ නිවනයි. ඒ නිවන පිණිස මගේ ජීවිතය කැප කරනවා. කුසල් දහම් වඩනවා. මමත් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකෙක් ලෙස මේ දුක්ඛිත වූ සංසාර දුකින් නිදහස් වෙනවා යන තුම අදිෂ්ඨාන හිතේ ඇති කර ගන්න කවුරුත්. හොඳයි ඉතින් අද දවසේ මේ පින්වත් හැමදෙනාම මේ සීල කැපකිරීම කරේ ඒ නිවනටපත් උන ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා නේද? නිවනටපත් වෙනවා කියලා කියන්නේ හිතා ගන්න බෑ. සියලු ප්‍රශ්න එතන විසඳලා ඉවරයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ මේ ලෝකයට උන කරදරේ මොකද්ද? හිංසාව මොකද්ද? එහෙම කරදරයක් හිංසාවක් වෙලා තියෙනවද? නේ? රහතන් වහන්සේලාගෙන් මේ ලෝකෙට ඇති වන කරදර හිංසාව මොකද්ද? එහෙම එකක් වෙලා තියෙනවද? නෑ. ඒ නිසායිනේ අද මේ වඳින්නේ පුදාන්නේ නේ. ඒ නිවන අරමුණු කරලා කටයුතු කරපු නිසා තමයි වඳින්න පුදාන්න සුදුසු උත්තමයන් වහන්සේලා මේ ලෝකේ පහළ වුණේ. දන් දෙන්න සුදුසු උත්තමයන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ. ඉතින් අද දවසේ මේ හැම කැපකිරීමක්ම කළේ මේ ලෝකේ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ උදෙසයි අග්‍ර බවට පත් උනේ
නිවන සාක්ෂාත් කරපු නිසායි. ඒ වගේ මේ පින්වත් හැමදෙනා මේ කැපකිරීම කරේ මේ බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක සංඝරත්නය උදෙසයි. එතකොට සාරිපුත්ත මොග්ගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙන කේමා උප්පලවන්න ආදී මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙන තුන් කල්ලිය වැඩ වාසය කරන මහා සංඝය. එතකොට මහා සංඝය ඊට පස්සේ රහතන් වහන්සේලාත් ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි මේ නිවන පිණිස මහසිගාන අනිත් සියලු දෙනාම සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්, අනාගාමි කියන අවශේෂ මාර්ගඵලලාභ. එතකොට මේ සියලු දෙනාම අනිවාර්යයෙන්ම නිවන කරා යනවා. ගඟක් මොහොතට අනිවාර්යයෙන්ම යනවද? නේද? දැන් මේ වලවේ ගඟ අනිවාර්යයෙන්ම මොහොතට යනවද? ඒ වගේ ශ්‍රාවකයෝ අනිවාර්යයෙන්ම නිවන කරා යනවා. අනිවාර්යයෙන්ම යනවා. එතකොට තමන් තුළ තියෙන කෙලෙස් අඳුනගෙන දැනගෙන ඒවා බැහැර කරමින් වාසය කරනවා. යම් දවසක සම්පූර්ණයෙන්ම සිත පිරිසුදු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකයෝ තමයි මේ ලෝකේ පිරිස් හතරේ අග්‍ර වෙන්නේ.